සුබ දවසක්. අද මම සූදානම් වන්නේ උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනයේ විෂයේ 14 වන නිපුණතාව වන ව්‍යාපාර සාර්ථකත්වය සඳහා අලෙවි කළමනාකරණයේ දායකත්වයේ අගයයි යන්නෙහි දෙවෙනි නිපුණතා මට්ටම සාකච්ඡා කිරීම. අලෙවිකරණ දර්ශනයේ විකාශනය විමසමින් විවිධ අලෙවිකරණ දර්ශන සසඳයි යන්නේ. හොඳයි. අපි බලමු මෙම නිපුණතා මට්ටමට අදාළ ඉගෙනුම් ඵල මොනවද කියලා. අලෙවිකරණ දර්ශනයන් පැහැදිලි කර ගැනීම, එක් එක් අලෙවිකරණ සංකල්පය පැහැදිලි කිරීම, අලෙවිකරණ සංකල්ප සංසන්දනාත්මකව විග්‍රහ කිරීම, කාලානුරූපව අලෙවිකරණ සංකල්පය වෙනස් වූ ආකාරය පැහැදිලි කිරීම, පවතින ආයතනයක් අනුගමනය කරන අලෙවිකරණ සංකල්පය නැතහොත් සංකල්ප විමර්ශනය කිරීම. හොඳයි. අපි බලමු අලෙවිකරණ දර්ශනය යනු කුමක්ද කියලා. ව්‍යාපාරයක් සිය අලෙවිකරණ අරමුණු ඉටු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු මූලික ක්‍රමවේදයන් පිළිබඳ මඟ පෙන්වීම අලෙවිකරණ දර්ශනය ලෙස හැඳින්විය හැකියි. තරංකාරීත්වය, තාක්ෂණයේ වෙනස් වීම හා පාරිභෝගික බලගැන්වීම ආදී තත්වයන්ගේ වෙනස් වීමත් සමග අලෙවිකරණ දර්ශනයන්ද ක්‍රමිකව විවිධ වෙනස් වීම් ඔස්සේ වර්තමානයේ දක්වා වෙනස් වුණා. ඒ විදිහට වෙනස් වුණු අලෙවිකරණ දර්ශනයේ විකාශනය කෙබඳුද යන්න ඔබට දැන් බලා ගන්නට පුළුවන්. නිෂ්පාදන සංකල්පය, නිෂ්පාදිත සංකල්පය, විකුණුම් සංකල්පය, අලෙවිකරණ සංකල්පය, ගනුදෙනුකරු සංකල්පය, සමාජීය අලෙවිකරණ සංකල්පය සහ සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය. අපි දැන් බලමු නිෂ්පාදන සංකල්පය යනු කුමක්ද කියලා. මෙහිදී අලෙවිකරුවන් මූලික උපකල්පනය ලෙස සැලකිලිට ගත්තේ අඩු එහෙම නැත්නම් සාධාරණ මිලකට පහසුවෙන් ගත හැකි භාණ්ඩවලට පාරිභෝගිකයෝ කැමති බව. ඒ අනුව අලෙවිකරුවන් නිෂ්පාදන කාර්යක්ෂමතාවය වැඩි කර, මිල අඩු කර, පුළුල් පරාසයක බෙදා හැරීම සඳහා කටයුතු කළා. මෙම සංකල්පය තුළ දක්නට ලැබුණු ලක්ෂණ තමයි පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා පිළිබඳ අවධානය යොමු නොකිරීම. ඒ වගේම කුමක් කොපමණ නිපදවිද්ද යන්න හුදෙක්ම ව්‍යාපාරිකයාගේ කැමැත්ත මත තීරණය වේ. මෙම සංකල්පය තුළින් අලෙවි ඉලක්ක සපුරා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. මක්නිසාද පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා පිළිබඳ අවධානය යොමු නොකර කටයුතු කිරීම නිසා. එම නිසා ඔවුන් ඊළඟ සංකල්පයට මාරු වෙනවා. ඒ තමයි නිෂ්පාදිත සංකල්පය. මෙහිදී ඔවුන් උපකල්පනය කළා පාරිභෝගිකයන් වැඩි කැමැත්තක් දක්වන්නේ වැඩි ගුණත්වයෙන් ඉහළ කාර්යඵල හා නිර්මාණශීලී උපාංග වලින් සමන්විත නිෂ්පාදිත වලට බව සහ තරංකරුවන්ට සාපේක්ෂව අඛණ්ඩව ඒවා වර්ධනය කළ යුතු බව. ඒ අනුව ඔවුන් නිෂ්පාදිතයේ ගුණත්වය ඉහළ නැංවීමට කටයුතු කළා. උසස් ගුණාත්මක භාණ්ඩ නිපදවා සාධාරණ මිලකට වෙළඳපොළට සැපීම මගින් ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීමටයි උත්සාහ කළේ. මෙම සංකල්පයේ ලක්ෂණ කීපයක් දක්නට ලැබුණා. එනම් පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා පිළිබඳ අවධානය යොමු නොකිරීම, නිෂ්පාදන ගුණාත්මක භාවය උසස් කිරීම, තරංකරුවන්ට සාපේක්ෂව නිෂ්පාදන ගුණත්වය අඛණ්ඩව වර්ධනය කිරීම. නමුත් එම සංකල්පය ක්‍රියාවට නැංවීමෙන්ද අලෙවිකරුවන්ට ප්‍රමාණවත් ලෙස ආදායම් උපයා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. මක්නිසාද මෙම සංකල්පය තුලත් පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා පිළිබඳ අවධානයක් යොමු කර තිබුණේ නැති නිසා. එම නිසා ඔවුන් මාරු වෙනවා විකුණුම් සංකල්පයට. මෙහි මූලික උපකල්පනය කරගත්තේ නිෂ්පාදිත දැඩි ලෙස ප්‍රචාරණය හා ප්‍රවර්ධනය නොකර
සාර්ථකව අලෙවි ඉලක්ක සපුරාගත නොහැකි බව. ඒ අනුව ඔවුන් ක්‍රියාවට නැංවුවේ ආකර්ශනීය විකුණුම් ප්‍රවර්ධන උපාය මාර්ග භාවිත කිරීම. මෙහි ලක්ෂණ ලෙස දැක්විය හැක්කේ පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා පිළිබඳ අවධානය යොමු කිරීම, විකුණුම් සඳහා ප්‍රවර්ධන උපාය මාර්ග දැඩි ලෙස අනුගමනය කිරීම. මෙලෙස දැඩි ආකර්ශනීය විකුණුම් ප්‍රවර්ධන උපාය මාර්ගයන් අනුගමනය කළද ව්‍යාපාරිකයන් බලාපොරොත්තු පමණට ඔවුන්ට අලෙවි ඉලක්ක සපුරාගත හැකි වුණේ නැහැ. මක්නිසාද මෙම සංකල්පය ක්‍රියාවට නැංවීමේදීද පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා පිළිබඳ අවධානයක් යොමු කර නොතිබී. එම නිසා මොවුන් තේරුම් ගන්නවා පාරිභෝගිකයාගෙන් පටන්ගෙන පාරිභෝගිකයාගෙන් අවසන් කළ හැකි අලෙවිකරණ සංකල්පයක් අනුගමනය කළ යුතුයි කියලා. ඒ අනුව වුන් අලෙවිකරණ සංකල්පයට මාරු වෙනවා. ඒ අනුව මෙහි උපකල්පනය වූයේ ඉලක්ක වෙළඳපොලේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හා වුවමනා හඳුනා ගැනීම හා ඒවා සඵලදායීව තෘප්තිමත් කිරීමට සුපිරි ගනුදෙනුකාර වටිනාකම් තරංකරුවන්ට වඩා කාර්යක්ෂම හා සඵලදායීව ගොඩනැගීම, බෙදා හැරීම හා සංනිවේදනය කළ යුතු බව. ඒ අනුව ඔවුන් ක්‍රියාවට නංවන්නේ පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා හඳුනාගෙන ඊට අනුව ව්‍යාපාරික කටයුතු මෙහෙයවි. මෙහිදී දක්නට ලැබුණු ලක්ෂණ තමයි පාරිභෝගික වුවමනා හඳුනා ගැනීම, අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් වූ පාරිභෝගිකයන් පිළිබඳව පැහැදිලිව හඳුනා ගැනීම, උපරිම කාර්යක්ෂමතාවකින් යුක්ත ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනය කිරීම, ඒ වගේම උපරිම මට්ටමකින් පාරිභෝගිකයන්ට සේවා සැපයීම. මෙම සංකල්පයට අවතීර්ණ වීමත් සමග තමයි අලෙවිකරුවන්ගේ ඉලක්ක සපුරාගත හැකි වූයේ. ඉන් අනතුරුව ඔවුන් තවදුරටත් තමන්ගේ අලෙවි ඉලක්ක සපුරා ගැනීමට, ආදායම් වාර්තා තබා ගැනීමට තවත් සංකල්පයකට මාරු වෙනවා. ඒ තමයි ගනුදෙනුකරු සංකල්පය. මෙහි මූලික උපකල්පනය ලෙස සැලකිලිට ගත්තේ ගනුදෙනුකරුවන් වෙන්වෙන්වගෙන ඒ ගනුදෙනුකරුට ගැළපෙන පරිදි නිෂ්පාදිත ඉදිරිපත් කිරීමත් සියලු අලෙවිකරණ උපාය මාර්ග ඒ ගනුදෙනුකරු මුල් කරගෙන සිදු කිරීමත් කළ යුතු බව. ඒ අනුව ඔවුන්ගේ ක්‍රියාව වූයේ ගනුදෙනුකරු ගැන තොරතුරු අධ්‍යයනය කර ඔහුගේ හෝ ඇයගේ වුවමනාවලට ගැළපෙන නිෂ්පාදිත ඉදිරිපත් කිරීම. මේදී ලක්ෂණ කිහිපයක් දක්නට ලැබුණා. ගනුදෙනුකරුවන් සුවිශේෂ කොට අධ්‍යයනය කිරීම, ඔවුන්ගේ වුවමනා වෙන වෙනම සැපිරීමට කටයුතු කිරීම, ගනුදෙනුකරුගේ දීර්ඝකාලීන පක්ෂපාතීත්වය අපේක්ෂා කිරීම හා ඒ තුලින් ලාභ අපේක්ෂා කිරීම. මේද අලෙවිකරුවන්ගේ ආදායම් ඉහළ නැංවීමට, ඔවුන්ගේ අලෙවි ඉලක්ක සපුරා ගැනීමට හේතු වුණු සංකල්පයක්. නමුත් මෙහිදී එක් ගනුදෙනුකරුවන්ගේ වුවමනා සුවිශේෂ කොට සපුරාලීමට යෑමෙන් යම් ආකාරයක පරිසර හානි සහ සමාජ සාරධර්ම වලට බලපෑම් යන ආදී දේවල් ඇති වූ හේයින් රජයන් සහ රාජ්‍ය නොවන සංවිධානයන්ගේ මැදිහත්වීම මත සමාජයට හිතකර ආකාරයේ අලෙවිකරණ සංකල්පයක් හඳුන්වා දුන්නා. ඒ තමයි සමාජීය අලෙවිකරණ සංකල්පය. මෙහි මූලික උපකල්පනය කරගත්තේ සමාජ වගකීම් ඉටුවන ආකාරයෙන් හා පරිසරයට හානි නොවන අයුරින් ගනුදෙනුකරුවන් තෘප්තිමත් කරමින් ව්‍යාපාරයේ අලෙවි ඉලක්ක සපුරා ගත යුතු බව. ඒ අනුව ඔවුන්ගේ ක්‍රියාව වූයේ සමාජය හා පරිසරය ආරක්ෂා වන පරිදි, එහෙම නැත්නම් මානව සුබ සාධනය ඉටුවන පරිදි ව්‍යාපාර කටයුතු සැලසුම් කිරීම සහ ගනුදෙනුකරුගේ වුවමනා තෘප්තිමත් කරමින් අලෙවි ඉලක්ක සපුරා ගැනීම. ඒ අනුව මෙහි ලක්ෂණ වශයෙන් පෙන්වා දිය හැක්කේ පරිසර ආරක්ෂණය, සම්පත් පිරිමැසුම් දායකව භාවිත කිරීම, දිළිඳුකම පිටු දැකීම ආදී මානව සුබ සාධන කටයුතු ව්‍යාපාර සමාජ වගකීම් ලෙස ඉටු කිරීම. ඒ වගේම ගනුදෙනුකරුවන්ගේ වුවමනා තෘප්තිමත් වන ආකාරයට අලෙවි සැලසුම් සකස් කිරීම. එපමණක් නොවේ, සමාජය ගනුදෙනුකරු හා ව්‍යාපාරය එකවර තෘප්තිමත් කිරීම. මෙම සංකල්පය තුළින්
යම් ආකාරයක සමාජයට හිතකර අලෙවි කරන ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබුණා. ඉන් අනතුරුව තවත් සංවර්ධනාත්මක අලෙවි කරන සංකල්පයකට අලෙවිකරුවන් මාරු වෙනවා. ඒ තමයි සාකල්‍යවාදී අලෙවි කරන සංකල්ප. මෙහි මූලික උපකල්පනය වූයේ අලෙවි කරන වැඩසටහන් ක්‍රියාවලීන් සහ කටයුතු අතර පවතින අන්තර් යැපීම හා පුළුල් බව අවබෝධ කරගනිමින් ඒවා සංවර්ධනය කිරීම, නිර්මාණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම කළ යුතු බව. ඒ අනුව ඔවුන්ගේ ක්‍රියාව වූයේ පරිපූර්ණ ඒකාබද්ධ ප්‍රවේශයක් තුළින් අලෙවිකරණමය වශයෙන් සාර්ථකත්වයට පත්වීම සඳහා ක්‍රියා කෙරේ. එහිදී දක්නට ලැබුණු ලක්ෂණ 4ක් තිබෙනවා. මෙම පරිපූර්ණ ඒකාබද්ධතාවය ලබා ගැනීම සඳහා තමයි ඔවුන් මෙම ලක්ෂණ 4 එහෙම නැත්නම් අංශ 4 ක්‍රියාත්මක කළේ. ඒවා තමයි සම්බන්ධතා අලෙවිකරණය, සමෝධානික අලෙවිකරණය, අභ්‍යන්තර අලෙවිකරණය සහ සමාජ වගකීම් අලෙවිකරණය එහෙම නැත්නම් කාර්ය සාධන අලෙවිකරණය. මා මෙහි දක්වා තිබෙන්නේ එම සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පයේ අතුරු සංකල්ප 4. මෙම සංකල්ප අපට හමුවන්නේ ෆිලිප් කොට්ලර් සහ කෙවින් ලේන් කෙල යන මහාචාර්යවරුන් දෙදෙනා විසින් රචනා කරන ලද මාකටිං මැනේජ්මන්ට් නැමැති පොතෙහි 15 වෙනි සංස්කරණය තුලින්. මෙහිදී මා ඉංග්‍රීසියෙන් දක්වා ඇත්තේ ඔවුන්ගේ පොත්පත් වලින් ගන්නා තොරතුරු නිසා අපට මෙම කරුණු සිංහලෙන් පැහැදිලි කර දෙන්නම්. සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය අපි කලින් සඳහන් කළ අංශ 4කට එම නැත්නම් උපසංකල්ප 4කට බෙදෙන බව. ඒ අනුව අභ්‍යන්තර අලෙවිකරණය යනුවෙන් දක්වා ඇත්තේ මූලික වශයෙන් අලෙවිකරණ දෙපාර්තමේන්තුවත් ආයතනයේ ඉහළ කළමනාකරණයත් ඒ වගේම අනෙකුත් දෙපාර්තමේන්තු එකට ක්‍රියා කිරීම තුළින් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම. සමෝධානික අලෙවිකරණය සලකා බැලුවොත් එහිදී දක්වා තිබෙන්නේ අලෙවිකරණ මිශ්‍රය එකම වැඩසටහනක් ලෙසගෙන ක්‍රියාත්මක කිරීමෙන් අලෙවි ලක්ක සපුරා ගැනීම හා ගනුදෙනුකරුවන් තෘප්තිමත් කිරීම යන. එහිදී sannivedanaya හෙවත් ප්‍රවර්ධනය, නිෂ්පාදිතය හෙවත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම සහ මිල කිරීම යන කරුණු එකම වැඩසටහනක් හැට ක්‍රියාත්මක කළ යුතු බව. ඒ වගේම සම්බන්ධතා අලෙවිකරණය නැමැති අනුසංකල්පය බැලුවොත් එහිදී ව්‍යාපාර ආයතනය හා සම්බන්ධ වැදගත් පාර්ශව සහ ආයතනය අතර දෙපාර්ශවයටම ප්‍රතිඵලදායී දිගුකාල සම්බන්ධතා පවත්වා ගැනීම තුළින් අලෙවි ලක්ක සපුරා ගැනීම සහ ගනුදෙනුකරුවන් තෘප්තිමත් කිරීම කළ යුතු බව. එහිදී ගනුදෙනුකරුවන්, ආයතනයේ සේවකයින්, හවුල්කරුවන් එහෙම නැත්නම් හිමිකරුවන් සහ මූල්‍ය ආයතන අනාදී සියලුම පාර්ශවයන් සමග සම්බන්ධතා පවත්වා ගනිමින් ව්‍යාපාරයේ අලෙවිකරණ කටයුතු මෙහෙයවීම. අනෙකුත් සංකල්පයේ ලෙස කාර්ය සාධන අලෙවිකරණය එහෙම නැත්නම් සමාජ වගකීම් සහිත අලෙවිකරණය සැලකිලිට ගතහොත් එහිදී ආයතනයේ අලෙවි ආදායම් ඒ වගේම සන්නම් සහ ගනුදෙනුකරුවන්ගේ පක්ෂපාතීත්වය, ආචාර ධර්ම, පරිසරය, නීතිමය සහ සමාජීය තත්වයන් සැලකිලිටගෙන මෙම අලෙවිකරණය ක්‍රියාත්මක කළ යුතු බව. මේ අනුව පුළුල් ප්‍රවේශයක් ගැනීම සඳහා සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය අලෙවිකරුවන්ට මඟ පෙන්වනවා. හොඳයි. සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පයේ ප්‍රධාන මූලිකාංග තවදුරටත් ඔබේ අධ්‍යයන පහසුවට ඉදිරිපත් කළහොත් සම්බන්ධතා අලෙවිකරණය යනුවෙන් හඳුන්වන්නේ ව්‍යාපාරයේ වැදගත් පාර්ශවයන් සමග ව්‍යාපාරයේ ඉපයුම් හා රඳා පැවැත්ම තහවුරු වන පරිදි දෙපාර්ශවයම අන්‍යෝන්‍ය වශයෙන් තෘප්තිමත් දීර්ඝකාලීන සම්බන්ධතා ගොඩනැගීම. සමෝධානික අලෙවිකරණය යනු අලෙවිකරණ කාර්යයන් උපකොටස් වලට බෙදීමත් ඒවා එකිනෙකට ගොනු වූ අලෙවිකරණ වැඩසටහනක් ලෙස ගොඩනගා පාරිභෝගිකයාට වටිනාකම් ගොඩනැගීම, sannivedanaya කිරීම හා බෙදා හැරීම කළ යුතු බව. සරලව දැක්වුවොත්
අලෙවි මිශ්‍රය සමෝධානය කිරීම යනුවෙන්ද හඳුන්වන්නට පුළුවන්. ඊළඟට අභ්‍යන්තර අලෙවිකරණය බැලුවොත් විශේෂයෙන් ඉහළ කළමනාකරුවන් ඇතුළු සංවිධානයේ සියලුම දෙනා යෝග්‍ය අලෙවිකරණ මූලධර්ම භාවිත කරන බවට තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය. මේ මට්ටම් දෙකකින් ක්‍රියාත්මක යුතු බව දක්වනවා. එනම් අලෙවිකරණ දෙපාර්තමේන්තුවට අයත් සියලුම උප අංශ එකට වැඩ කිරීම. ඒ වගේම ආයතනයේ සියලුම දෙපාර්තමේන්තු ගනුදෙනුකරු ගැන සිතා කටයුතු කිරීම. ඒ වගේම සමාජීය වගකීම් සහිත අලෙවිකරණය එහෙම නැත්නම් කාර්ය සාධන අලෙවිකරණය අලෙවිකරණ වැඩසටහන් හා ක්‍රියාකාරකම් සැකසීමේදී පුළුල් සදාචාරාත්මක ඒ වගේම පරිසරාත්මක නෛතිකමය හා සමාජීය තත්ත්වයන් තේරුම්ගෙන ක්‍රියා කළ යුතු බව. මේ අනුව සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පයේදී සියලුම දේවල් වැදගත් බව තමයි අලෙවිකරණ ගුරුවරු දක්වන්නේ. ඒ අනුව කලින් සඳහන් කළ දර්ශනයන්ගේ සංකලනයක් එහෙම නැත්නම් එකතුවක් ලෙස අපිට සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය හඳුන්වා දී හැකියි. හොඳයි. අපි ඊළඟට සාකච්ඡා කර බලමු අලෙවිකරණ සංකල්ප සැසඳීම. මා මෙහිදී සංකල්ප සැසඳීම සඳහා යොදා ගන්නා නිර්ණායක තමයි සංකල්පයේ ආරම්භක ස්ථානය, එහිදී අවධානය යොමු කළ කරුණු, ඒ වගේම ක්‍රියාත්මක කිරීම සඳහා යොදාගත් උපක්‍රමය සහ එහි අවසාන ඉලක්කය. ඒ අනුව නිෂ්පාදන සංකල්පයේ සලකා බැලුවොත් ඒ ආරම්භ වෙන්නේ කර්මාන්ත ශාලාවෙන්. එහෙම නැත්නම් ව්‍යාපාර ආයතනයෙන්. එහිදී ඔවුන් අවධානය යොමු කළේ නිමැවුම කෙරෙහි. ඒ සඳහා භාවිත කළ උපක්‍රමය තමයි නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, පිරිවැය අවම කිරීම සහ පුළුල් බෙදා හැරීම. ඒ තුළින් ඔවුන් බලාපොරොත්තු වුණේ නිෂ්පාදන ප්‍රමාණය ඉහළ දැමීම තුළින් ලාභ උපරිම කර ගැනීම. ඊළඟට නිෂ්පාදිත සංකල්පය බැලුවොත් එහි ආරම්භක ස්ථානය කර්මාන්ත ශාලාව තමයි. එහෙම නැත්නම් ව්‍යාපාර ආයතනය. එහිදී අවධානය යොමු කළා නිෂ්පාදිතය කෙරෙහි. ඔවුන්ගේ උපක්‍රමය වූයේ ගුණත්වයේ වර්ධනය සහ නව ගුණාංග සහිත නිෂ්පාදිත ඉදිරිපත් කිරීම. අවසාන ඉලක්කය වශයෙන් සැලකිලිට ගත්තේ ඉහළ ගුණත්වයෙන් යුතු නිෂ්පාදිත ඉදිරිපත් කිරීම තුළින් ලාභ උපරිම කිරීම. ඊළඟට අලෙවිකරුවන් සැලකිලිට ගත්තේ විකුණුම් සංකල්පය. එහිද ආරම්භක ස්ථානය කර්මාන්ත ශාලාව එහෙම නැත්නම් ව්‍යාපාර ස්ථානය. එහිදීද අවධානය යොමු කළේ නිමැවුමට. නමුත් අනුගමනය කළ උපක්‍රමය පුළුල් විකුණුම් හා අලෙවි ප්‍රවර්ධන ප්‍රයත්නයන් දැරීම. එහි අවසාන ඉලක්කය වශයෙන් ඔවුන් බලාපොරොත්තු වූයේ විකුණුම් වැඩි කර ගැනීම තුළින් ලාභය උපරිම කර ගැනීම. ඊළඟට අලෙවිකරුවන් මාරු වෙනවා අලෙවිකරණ සංකල්පයට. එහි ආරම්භක ස්ථානය ඉලක්ක වෙළඳපොළ. එහෙමනම් මෙම සංකල්පය පටන් ගන්නේ ඉලක්ක වෙළඳපොළ. එහිදී අවධානය යොමු කළා ගනුදෙනුකරුගේ අවශ්‍යතා උවමනා කෙරෙහි. උපක්‍රමය වූයේ සමෝධානික අලෙවිකරණ උපාය මාර්ග. එහෙම නැත්නම් අලෙවිකරණ මිශ්‍රය එක්වගෙන ක්‍රියාත්මක කිරීම. මෙහි අවසාන ඉලක්කය වූයේ ගනුදෙනුකරු තෘප්තිමත් කිරීම තුළින් ලාභ උපරිම කිරීම. ඊළඟට අපට හම්බ වෙනවා ගනුදෙනුකරු සංකල්පය. එහි ආරම්භක ස්ථානය වන්නේ ඒ ගනුදෙනුකරු. එහෙම නැත්නම් එක් ගනුදෙනුකරු. එහිදී අවධානය යොමු වන්නේ ගනුදෙනුකරුගේ අවශ්‍යතා හා වටිනාකම් සපුරාලීම. උපක්‍රම වශයෙන් සැලකිලිට ගත්තේ එකට එක අලෙවිකරණය, සමෝධානය හා වටිනාකම් දාමය ගොඩනැගීම. මෙහිදී එකට එක අලෙවිකරණය යනුවෙන් අදහස් කළේ එක් ගනුදෙනුකරුවා වෙනුවෙන් වෙන වෙනම අලෙවිකරණ මිශ්‍රයක් ක්‍රියාත්මක කිරීම සහ එම මිශ්‍රය සමෝධානය කරගෙන ගනුදෙනුකරුට ඉහළ වටිනාකමක් ලබා දීම. ඒ අවසාන ඉලක්කය වන්නේ ගනුදෙනුකරුගේ සහභාගීත්වය, පක්ෂපාතීත්වය සහ දිගුකාලීන වටිනාකම් තුළින් ලාභ වර්ධනය කර ගැනීම. ඊළඟට සමාජීය අලෙවිකරණ සංකල්පය. එහි ආරම්භක ස්ථානය ගනුදෙනුකරු හා සමාජය. එහිදී අවධානය යොමු වනවා ගනුදෙනුකරු වමනා තෘප්තිමත් කිරීම සහ මානව සුබ සාධනයට කිරීම. උපක්‍රමයේ වශයෙන් සැලකිලිට ගත්තේ සමාජ වගකීම් ඉටුවන පරිදි සමෝධානික අලෙවිකරණ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම.
ඉන් බලාපොරොත්තු ඉලක්කය තමයි සමාජ වගකීම් සහිත අලෙවිකරණ උපාය මාර්ග තුලින් ලාභ උපරිම කිරීම. අවසාන අලෙවිකරණ සංකල්පය ලෙස සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය ගත් කල එහි ආරම්භක ස්ථානයේ වෙළඳපොළ සමස්ත වෙළඳපොළ. එහිදී අවධානය යොමු කරනවා ඇල්මැති පාර්ශවයන්ගේ අපේක්ෂා සහ සමාජීය අපේක්ෂා ඉටු කිරීම. ඒ අනුව අනුගමනය කළ උපක්‍රම තමයි අප කලින් සඳහන් කළ අතුරු සංකල්ප 4. එනම් සම්බන්ධතා අලෙවිකරණය, සමෝධානික අලෙවිකරණය, අභ්‍යන්තර අලෙවිකරණය සහ සමාජ වගකීම් සහිත අලෙවිකරණය නැතහොත් කාර්ය සාධන අලෙවිකරණය. එහිදී අවසාන ඉලක්කය වන්නේ ඇල්මැති පාර්ශවයන්ට හා සමාජයට ප්‍රතිලාභ ලබා දීම තුළින් ව්‍යාපාරික ඉලක්ක සපුරා ගැනීම. ඔබට මෙහිදී පෙනෙනවා ඇල්මැති පාර්ශවයන් සියලු දෙනාටත් සමාජයටත් ප්‍රතිලාභ ලබා දීමට තමයි බලාපොරොත්තුව. ඒ තුළින් ව්‍යාපාරික ඉලක්ක සපුරා ගැනීම. ඒ අනුව සාකල්‍යවාදී අලෙවිකරණ සංකල්පය ඊටාම පුළුල් ප්‍රවේශයකින් භාවිත කරන සංකල්පයක් හැටියටයි හඳුන්වා දී හැකියි. හොඳයි. එහෙමනම් මම විශ්වාස කරනවා ඔබට මෙම කෙටි වීඩියෝ තුලින් අලෙවිකරණ දර්ශනයේ විකාශනය සහ එම සංකල්ප මොනවාද කියා යම් අවබෝධයක් ලැබෙන්නට ඇතයි කියලා. මෙම නිපුණතාවට අදාළ අනිකුත් නිපුණතා මට්ටම් වලින් දීර්ඝ කාලයේදී හමු වන තුරු ඔබට ස්තුතියි.